තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැමදෙනාටම තථාගත බුදුමුවින් දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඔබගේ ජීවිතය අර්ථවත් කරගන්නට නිරතුරුවම අදිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිත දායකත්ව සධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. අප සිදු කළ ඒ ගෞරවනීය ආරාධනාව මෙත් සිතින් පිළිගෙන උතුම් වූ දම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ වරකාපල හැලගල දංஓවිට අමරාවතිය සදහම් සෙනසුන බියගම සමගි මාවත ශ්‍රී සම්බුද්ධරාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය මහා සේනාසනාධිපති පූජනීය කැලණියේ අජිත ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමු කොට සාදු නද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ නාවල කොස්වත්තේ පදිංචි මල්ලිකා නානායක්කාර මහත්මිය සිය දියණියන් දෙදෙනා වන තුෂාරා සහ ලංකා ඇතුළු බෑණනුවන් සහ මුණුබුරු මිනිපිරියන් ප්‍රදාන පවුලේ පින්වත් පිරිස ධර්ම දේශනාවට දායකත්වය ලබා දෙන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තන්ත පිටකේ අංගුත්තර නිකායේ සත්තක නිපාතෝ අභ්‍යාකත වග්ගෝ අරක්ඛේය සුත්තන්ති තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේගෙන් නැරඹි සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කස්සප යන පරම අරහත් නිකලෙස් පරපුරට අයත් බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝ රත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අද මෙම රූපවාහිනී දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ කොළඹට නොදුරු ප්‍රදේශයක් වන නාවල කොස්වත්තේ පදිංචි මල්ලිකා නානායක්කාර මහත්මිය ප්‍රදාන පවුලේ දරුවන් දියණිවරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පිරිසකේ එකමුතුවෙන්
විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අද දිනට තම ජීවන ගමනේ 81 වෙනි ජන්මදිනයේ යෙදී ඇති සිරිසේන පියාණන්ට ජීවන ගමනේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන පැතුම ඇතුවත් ඒ වගේම එතුමා සහ ඒ මව්තුමිය විවාහ දිවියට පත්ව 51 වෙනි සංවත්සරයේ යෙදෙනවා මේ කාලවකවානුවට. ඉතින් එම දෙපළට තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියන අදහසින් තමයි මෙම ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. මේ අම්මවයි තාත්තවයි දකිනකොට මට හිතුනේ අද එහෙම අවුරුදු 51ක් මේ වගේ කාලයක් දීග ගිහිල්ලා එකට ජීවත් වෙන එකක් ලෝකේ නැහැ. ලෝකෙටම කියලා මගුල් කනවා. විවාහ වෙන්න කලින් ෆොටෝ ගහනවා. විවාහ වෙන්න කලින් වීඩියෝ කරනවා. ඒ වගේ අර දිග කාර් ලිමෝසින් කාර් වල තමයි මගුල් ගමන යන්නේ. නම්දරාපු ප්‍රසිද්ධ හෝටල් වල තමයි විවාහය ගන්නෙ. අවුරුදු 3 විවාහය ඉවරයි. ඇතැම්මයි විවාහ වෙලා විවාහ නොවි ඉන්නවා ඊට පස්සේ. දෙතුන් පාරක් හතර පාරක් විවාහ වෙලා ඊට පස්සේ විවාහයක් ඕනේ නැහැ කියන තැනටත් එනවා. ඒකද නව ප්‍රවණතාවයක් වගේම සංකර සංස්කෘතික ලක්ෂණයක් බවට පත් වෙලා. ඊට පස්සේ විවාහ වෙච්ච පුරුෂ පාර්ශවයත් විවාහ වෙච්ච ස්ත්‍රී පාර්ශවයත් විවාහයේ අප්‍රියාවක් හැටියට දැකලා ඒගොල්ලෝ තීරණය කරනවා living together. විවාහ වෙන්නේ Tamanට ගැළපෙන ස්ත්‍රියක් පුරුෂයෙක් හොයාගෙන එකට දීග කනවා. නීත්‍යානුකූල නැහැ. කාම මිත්‍යාචාරයට අහු වෙනවා. තේනවද? living together කියන එක නීත්‍යානුකූල විවාහයක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා මේ මෑණියන්ට පියාණන්ට අපි සෙත් පතන්න ඕනේ ආශිර්වාද කරන්න ඕනේ. ඒ වගේ මේ ආදර්ශමත් ජීවිත ගත කරන අය ඉන්නවා. පැරණි අය. ඉතින් අලුත් අයට මේක ආදර්ශයක්. තේනවද? ඒක නිසා ගිහි ජීවිත ගත කරන අයට මේ විදිහේ ආදර්ශ සම්පන්න ජීවිත තියෙන්න ඉපේ. නේද? ඒක නිසා නිന്ദා පහස ලබන ජීවිත ගත නොකොට ආදර්ශ සම්පන්න ගිහි ජීවිත ගත කරන්න ගිහි බවතුන් වග බලා ගනිත්වා කියන පණිවිඩයත් සමගින් අද ඔබට ලස්සන සූත්‍ර දේශනාවක් කියලා දෙනවා. අරක්කේය සූත්‍රය. අරක්කේය කියලා කියන්නේ නොරැක්ක යුතු දේ ගැන වදාළ දේශනාව. දේශනාවේ මූලාශ්‍ර ගැන සඳහන් කළොත් සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ ධර්ම කරුණු 7 බෙගින් වදාළ ධර්ම කොට්ටාසේ වන සත්තක නිපාතයේ අභ්‍යාකත වර්ගයේ තමයි මෙම අරක්කේය සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තිබෙන්නේ. අපගේ භාගතුන් වහන්සේ උතුරු ඉන්දියාවේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ දේශනාව වික්ෂුන් වහන්සේලාට කියලා දෙන්නේ. උන්වහන්සේ මෙහෙම දේශනාවට මුල පුරනවා. මහණෙනි, තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු 4කි. දොස් නොලැබිය යුතු කරුණු 3කි. කරුණු 4කින් තථාගතයන් වහන්සේව පරිස්සම් කරන්න ඕනේ නැහැ කියනවා. ආරක්ෂා කරන්න ඕනේ නැහැ කියනවා. කියන්නේ කවුරුත් උන්වහන්සේ වෙනුවෙන් අපේට ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. දැන් අපි අපේ ජීවිතවලට යම් දෙයක් වුණාට පස්සේ බරුණන් අරගෙන අහලා බලන්න. මං ගැන කියන්නේ නැද්ද? පැවිදි සමාජෙත් කියනවා, ගිහි සමාජෙත් කියලා අපි හූමිට තියන්න අපිට සුදුසු කෙනෙක්, අපිට පක්ෂපාතී කෙනෙක් අල්ල ගන්නවා. නේද? දැන් උසාවි කරන තෝල්කෙක් කියලා කෙනෙක් ඉන්නවනේ. නේද? ඒ වගේ භාගතුන් වහන්සේට මේ අපේට කාවත් තියාගන්න ඕනේ නැහැ කියනවා කරුණු 4ක් සම්බන්ධයෙන්. ඒ වගේම උන්වහන්සේට දොස් නගන්න බෑ කියනවා කරුණු 3ක් සම්බන්ධයෙන්. ඒ දේශනාව තමයි අරක්කේය සූත්‍රය කියලා දිගහැරෙන්නේ. ඒ දේශනාව වෙන්නේ මෙහිමයි. තථාගතයන් වහන්සේගේ ආරක්ෂා නොකළ යුතු කරුණු 4 මොනවාද? පළවෙනි එක. මහණෙනි, තථාගතයන් වහන්සේ
පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහුය. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ කායික ක්‍රියාවල කිලුටක් නැහැ. කායික ක්‍රියාවල කිලුටු සහිත ක්‍රියා තියෙනවනේ. ඒ මොනවද? ප්‍රාණඝාතය, සොරකම් කිරීම, ගිහි කෙනෙක් නම් කාම මිත්‍යාචාරයේ හැසිරීම, පැවිද්දෙක් නම් බඹසර සිල් කෙලෙසා ගැනීම. තේරෙනවද? එතකොට තථාගතයන් වහන්සේට මේ පාරිශුද්ධ කාය සමාචාර තියෙනවා කියන එක කියන්නේ කයින් දුස්සීල බවක් නැහැ. මාගේ මේ කාය දුස්චරිතය තව කෙනෙක්ට දැනගන්න ලැබෙන්න එපා. යම් කාය දුස්චරිතයක් තථාගතයන් වහන්සේ රකිත්නම් ඒ වගේ දුස්චරිතයක් තථාගතයන් වහන්සේට නැහැ කියනවා. ඒ කියන්නේ මගේ යටින් මේ පව්කම වෙනවා. එහෙම නැත්නම් මගේ යටින් මේ පව්කම වෙලා තියෙනවා. හැබැයි කාටවත් අහුවෙන්න එපා. කෙලෙස් සහිත ලෝකයේ මේ වගේ ප්‍රශ්න තියෙනවනේ. බුදු කෙනෙකුට එහෙම එකක් නැහැ කියනවා. කොච්චර පිරිසිදු කෙනෙක්ද නේ. කියන්නේ මිනිස්සු එලිපිට පව් නොකලත් රහසෙන් පව් කරන්නේ නැද්ද? අපි බුද්ධ පූජාව තියෙනකොට බුදු ගුණ කියනවනේ. මාගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක. සියලු පාපයන්ගෙන් අත මිදුණසේක. රහසින්වත් පව් නොකලසේක. වෙන්න තියෙනවා එතන. උන්වහන්සේ හැංගිලාවත් එලිපිටවත් පව්කමක් කරලාම නැහැ. එලිපිට පව් නොකරන මිනිස්සු හැංගිලා පව් කරන්නේ ඇයි? කුමක් නිසාද? තමන්ගේ ජීවිතය ඇතුළාන්තයේ කෙලෙස් තියෙන හින්දානේ. කෙලෙස් තියෙන මිනිස්සෙක් එලිපිට පව් කරන්න බැරි වුණොත් සැඟවිලා හරි ඒ පව්කම සිද්ධ කරනවා. එහෙම නැත්නම් කියනවා උඹෙන් ඇහුවොත් කියපන් දැක්කේ නෑ කියලා. මේක තියාගනින් කියලා කීයක් හරි සන්තෝෂමත් දෙනවා. ටිප් එකක් දෙනවා. ඒතර ටිප් එක ගන්න කෙනා කියනවා නෑ මම හිටියේ නෑ. එතන මම දැක්කේ නෑ. අපෝ ඒ මහත්තයා පිරිසුදු කෙනෙක්. ඒ නෝන එහෙම කෙනෙක් නෙමෙයි කියලා අර අල්ලස අරගෙන අපි වෙනුවෙන් බොරු කියනවා. බුදුරජාණන් වහන්සේට අමුතුවෙන් අල්ලස් දෙන්න ඕනේ නෑ තව කෙනෙකුට. තමුන් මේ පිළිකරේ තියාගන්නවා. තමුන් මේ සන්තෝෂම තියාගන්නවා. මම මේ පව්කම කරා කියලා කාටවත් අහුවෙන්න දෙනවා එහෙම නෙමෙයි. ඒ වගේ ලාමක ස්වභාවයක් බුදු කෙනෙකුගේ ජීවිතේ පුරාවටම නැහැ. තේරෙනවද? අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන බුදුරජාණන් වහන්සේ ගැන තව දුරටත් ශ්‍රද්ධාව ඇති කරගන්නට මෙවැනි සූත්‍ර දේශනා අපිට මහෝපකාරී වෙනවා. ඒතර මෙහි සඳහන් කරන්නේ කුමක්ද? මහණෙනි තථාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහුය. සතෙක් මරන්නෙම නැහැ. තේරෙනවද? සතෙක් මරනවා කියන එකක් ඇත්තේම නැහැ. සොරකම් කරනවා කියන එකක් ඇත්තේම නැහැ. බඹසර සිල් කෙලෙස ගන්නවා කියන එකක් ඇත්තේම නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලයේ වැඩ ඉන්නකොට මාරයා ඇවිල්ලා ආරාධනා කරනවා දැන් ඔබ වහන්සේ වීරිය වඩලා හොයාගෙන ගිය දේ ඔබ වහන්සේට හම්බ වුණා. දැන් ඉතින් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න. දැන් ඉතින් වැඩේ කරගත්තනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මාරයාට පැවසුවා මාරය ඇයි මේ කලබලේ? මොකද්ද හදිස්සිය? ඔබට මොකද්ද මේ මට පිරිනිවන් පාන්න කියන හදිස්සිය? ඔබ කලබල වෙන්න එපා. ඔබ හදිස්සි වෙන්න එපා. තථාගතයන් වහන්සේ පිරිනිවීමට කල් දන්නවා. මාරය තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ. ශාසනේ ස්ථාපිත වෙන තාක්කල්. ශාසනේ ස්ථාපිත වුණාද එදාට දන්නවා කිව්වා පිරිනිවන් පාන දවස. එසේ මාරයා කල්පනා කළා හරියන්නේ නැහැ වැඩේ. කෙලස් නිමිත්තක්වත් උන්වහන්සේ තුල නැහැ. උන්වහන්සේ වසන් කරන්න පුළුවන් මාර ධර්ම නැහැ. දුකසේ පලා ගිහිල්ලා මාරයා නිකට රත තියාගෙන
දුක් මුසු මුහුණින් කල්පනා කර කර ඉන්නකොට මාරයාට හිටියා දියණිවරු 3 දෙනෙක්. නම් දන්නවනේ කවුද? තණ්හා, රති, රගා. තණ්හා, රති, රගා අප්පොච්චා ළඟට ගිහිල්ලා අහනවා අප්පොච්චා, "ඇයි මේ දුකෙන්? ඇයි කනගාටු වෙන්නේ? ඇයි මේ මූණ මැලවිලා? නිකන් වේලිච්ච ලබු කබලක් වගේ." දියණිවරුනි, මම අර ශ්‍රමණයාට පෙරදුනානේ. මට ඒ ශ්‍රමණයාව පරද්දන්න බැරි වුණානේ. අප්පච්චි කලබල වෙන්න එපා. අපි 3 දෙනා ඉන්නේ. පුරුෂයෙක්ව වසඟ කරගන්න විදිහ අපි දන්නවා. අපි යන්නම් කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේව වසඟ කරගන්න. මෝඩිය වෙන්න එපා කිව්වා. වැඩක් වෙන්නේ නැහැ කිව්වා. පළක් වෙන්නේ නැහැ කිව්වා. නෑ නෑ අප්පච්චි ඔහොම කිව්වට අපි ගිහිල්ලා දැලේ දාගෙන එන්නම් කිව්වා. 3 දෙනාම පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා එක්කෙනෙක් ඔන්න නටන්න ගත්තා. එක්කෙනෙක් වීණාව වයනවා. එක්කෙනෙක් ගීත ගායනා කරනවා. මේවට අහු වෙනවද නැද්ද? සාමාන්‍ය ලෝකයා නර්තනයට අහු වෙනවද නැද්ද? ඒ කියන්නේ පුරුෂයන් ස්ත්‍රීන්ටත් ස්ත්‍රීන් පුරුෂයන්ටත් අහු වෙන්නේ නැද්ද නටනකොට? අන්න නටන හැඩ. වයනකොට අහු වෙන්නේ නැද්ද? අර බලන්න. වීණාව වාදනය කරන හැටි, වීණාව කියන්නේ වයලින් එක. අර බලන්න වයලින් ගහන හැටි. අහු වෙන්නේ නැද්ද? අහු වෙනවනේ. අර බලන්න අර එකේ කටහඬ. පුදුම සින්දුවක් නේ කිව්වේ. එයා තමයි සුපර්ස්ටාර් වෙන්නේ. අහු වෙන්නේ නැද්ද? අහු වෙනවා. බුදුරජාණන් වහන්සේ ගණන් ගත්තෙම නැහැ 3 දෙනාගෙන් එක්කෙනෙක්වත්. බැලුවේ නැහැ. අවධානයක් යොමු කළේ නැහැ. ඊට පස්සේ මේ 3 දෙනා එකට එකතු වෙලා කතා වෙනවා. නැටුමින් අල්ලන්න බෑ. වැයීමෙන් අල්ලන්නත් බෑ. ගෙවීමෙන් අල්ලන්නත් බෑ. පුරුෂයෙක්ව අල්ලගන්න තව ක්‍රම තියෙනවද? ඊට පස්සේ පුරුෂයෙක්ව අල්ලගන්න ක්‍රම මේ අය හිතනවා. ඇතැම් පුරුෂයන් කැමති ලපටි ගෑනු ළමයින්ට. තග්ගල ඇඹරිලා යනවා මිනිස්සු. එකියක් කිව්වා එහෙනම් මම සුකුමාල ගැහැණු දැරිවියක් වගේ යන්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට. එතකොට අහුවේ කිව්වා. ගිහිල්ලා ආවා. අහුන්නේ. එක්කෙනෙක් කිව්වා ඇතැම් අය කැමති මෝරපු ගෑනු ළමයින්ට. ගියා මෝරපු ගෑනු ළමෙක් වගේ. අහුන්නේ. ඇතැම් කෙනෙක් කිව්වා ඇතැම් පුරුෂයෝ කැමති විවාහ වෙච්ච අයට, කාන්තාවන්ට. විවාහ වෙච්ච තැනැත්තියක් වගේ ගියා. බැලුවේ නැහැ. ඊට පස්සේ 3 දෙනා කතා වුණා ඇතැම් පිරිමි කැමති මේ දරුවන් වදන්නට ඉන්න ගැබ්ගත්ත කාන්තාවන්ට. ඔන්න ඒක මාස ගැබණියක් වගේ ගියා. දරු ගැබට මාසයයි. අහුන්නේ. මාස 2ක ගැබණියක් හැටියට ගියා. අහුන්නේ. මාස 6ක ගැබණියක් හැටියට ගියා. 9 මාස දසමස් ගැබණියක් හැටියට ගියා. බැලුවේ නැහැ. 3 දෙනා කතා වුණා කියනවා වැඩක් නැහැ. අප්පොච්චා කිව්වේ ඇත්ත කතාව. මේ ශ්‍රමණයා නම් කාන්තාවන්ට අහු වෙන තැනැත්තෙක් නෙමෙයි කියලා දුක් මුසු මුහුණින් අප්පොච්චා ළඟට ඇවිල්ලා කිව්වයි කියනවා. අනේ අප්පොච්චා. කළු ගලේ ඔළුව හප්පගත්තා වගේ වැඩක් නේ උනේ. ඒ ශ්‍රමණයාව නම් දෙලේ දාගන්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ශ්‍රමණයෙක්ද? බුදුරජාණන් වහන්සේ පරම නිකලෙස්. උන්වහන්සේව අමුතුවෙන් අපි ආරක්ෂා කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙහිම පිරිසුදුයි කියලා උන්වහන්සේගේ වැරදි හංගලා අමුතුවෙන් ගුණ ප්‍රකට කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ කොහොමත්ම පිරිසිදුමයි, කිලුටක් ඇත්තේ නැහැමයි කියන එක අපි මතක තියාගන්න ඕනේ. කිලුටක් ඇත්තේම නැහැ. භාගතුන් වහන්සේ පස්සේ කාලෙක භික්ෂුන් වහන්සේලාව අමතනවා මහණෙනි. තථාගතයන්ෝ සම්බුද්ධත්වයට පත්වෙච්ච අලුත මාර දුවරු ආවා. තණ්හා, රති, රාගා. මාව එයයි වසන් කරන්න කල්පනා කළා. මෙහෙම එයයි කතිකා වුණා. එක එක කාන්තා ස්වරූප වලින් ආවා. ලපටි කාන්තාවක් වගේ, මෝරපු කාන්තාවක් වගේ, ගැබ්ගත් කාන්තාවක් වගේ, මැදි වයස කාන්තාවක් වගේ, වියපත් කාන්තාවක් වගේ එක එක ස්වරූප රැගෙන ආවට ඒ අයට තථාගතයන් වහන්සේ කෙලෙස් නිමිත්තක්වත් දැක ගන්න ලැබිලා ඒ අය පෙරදිලා පලා ගියා.
මහණෙනි, ඒ කාන්තාවන් සම්බන්ධ ඒ රංගනය, ඒ නර්තනය, ඒ වාදනය, ඒ ගායනය, ඒ ලීලාව කෙලෙස් සහිත මිනිස්සෙක් ඉදිරියේ දැක්වුවනම් උණුලේ පිට වෙලා මැරෙන්නේ මහණෙනි. ඒ තරම් ඒ රංගනය සරාගී කියනවා. මිනිස්සෙකුට දරා ගන්න බෑ කියනවා. ලේවමන ගිහිල්ලා මැරෙනවා කියනවා. ඒ සරාගීත්වයේ වැඩි වෙලා දැක්කද? මේ ලෝකයේ මන බඳින අරමුණු නැද්ද? තියෙනවා. මේ ලෝකේ ස්ත්‍රීන් පුරුෂයන්ට අහු වෙන්නේ එහෙමයි. පුරුෂයන් ස්ත්‍රීන්ට අහු වෙන්නේ එහෙමයි. ස්ත්‍රීන් පුරුෂයන්ට අහු වෙනවා. පුරුෂයන් ස්ත්‍රීන්ට අහු වෙනවා. බේරෙන්න බෑ. තේරෙනවද? ඕකට තමයි සංසාර උගුල කියලා කියන්නේ. ඒතර මෙහි සඳහන් කරනවා. තථාගතයන් වහන්සේ හැංගිලා පව්කම් කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ හැංගිලා පව්කම් කරලා උන්වහන්සේ ලෝකේ රැකවරණේ පතන්න දෙයක් නැහැ කියනවා. මම මේ පව්කම කරනවා. මම මේ පව්කම කළා. දැන් මං වෙනුවෙන් මේ අය ඉදිරිපත් වෙයි. එහෙම කාරණයක් තථාගතයන් වහන්සේ තුල නැහැ කියනවා. තථාගතයන් වහන්සේ පරිස්සම් නොකළ යුතු පළවෙනි කාරණේ එක කියනවා. පැහැදිලිද? ඔන්න පළවෙනි කාරණය. දැන් දෙක. මහණෙනි, තථාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ වචී සමාචාර ඇත්තාහුය. තථාගතයන් වහන්සේට පිරිසිදු වචන තියෙනවා. තේරෙනවද? අර්ථ ප්‍රකට වන බබලන මිනිමුතුවන් වචන තියෙනවා. දැන් වචන ප්‍රකාශ කිරීමේදී මේ මිනිමුතුවන් වචන තියෙනවද සමාජේ? බොහොම අඩුයිනේ. මොනවාම හරි අනුන්ව හිනස්සන, අනුන්ව බය කරවන, අනුන්ට තර්ජනය කරන. දැන් අර පසුගිය කාලේම නිකුත් වෙච්ච හඬපට අර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නේද? ඒ වගේ හිරිකිත දේවල් නම් සමාජේ තියෙනවා. මිනිස්සු ඒවට බැන බැන ආසයි. බැන බැන ආසාවෙන් අහනවා. සමාජයේ බනිනවා, හොරෙන් අහනවා. නේද? ඒ ඔක්කොම කුණු ගොඩවල්. ගවර වලවල්. තථාගතයන් වහන්සේට පිරිසිදු වචී සමාචාර තියෙනවා කියලා කියන්නේ. උන්වහන්සේ බොරුවක් කියන්නෙම නැහැ. කියලාම නැහැ. තේරෙනවද? දැන් ওই සත්බුදු රජාණන් වහන්සේලා වන්දනා කරන ගාථාවේ ඒ අවසාන පදපේළියේ තියෙනවා තේ ජනා අපිසුනා. ඒ බුදුවරු, ඒ මුනිවරු කේලම්බස් පවසන්නේ නැහැ කියනවා. අන් අයට නිନ୍ଦා පහස වෙන වචන කතා කරන්නේ නැහැ කියනවා. කොච්චර ලස්සනයිද? පිසුනා වාචා. පිසුනා වාචා කියලා කියන අනුන්ගේ හිත තැලෙන වචන. අන් අය අතර ભેද බින්නතා ඇති වෙන කේලම්බස් තමයි පිසුනා වාචා කියලා කියන්නේ. එවැනි වදන් බුදුවරුන්ට නැහැ කියනවා. බුදුවරු තුළ තියෙන පුප්පබාණී ලස්සන ලස්සන සුවඳ හමන මල් වගේ වචන. මදුබාණී මීපෙනි වගේ වචන. නේ? මදුබාණී කියන වචනේ අහලා තියෙනවනේ. මීපෙනි වගේ වදන් තියෙනවා කියනවා. සුන්දර වදන්. භාගතුන් වහන්සේ දේශනා කරනවා. මාගේ මේ වචී දුස්චරිතය අන් අයට දැනගන්න ලැබෙන්න එපා. යම් වචී දුස්චරිතයක් තථාගතයන් වහන්සේ රකිද්ද තථාගතයන්ගේ ඉබදු වචී දුස්චරිතයක් නැත්තේය. මගේ යතින් මේක කියවිලා තියෙනවා. මං අසවල් තැන මේ බොරුව කිව්වා. අහුවේද දන්නේ නැහැ. බුදුරුන්ට එහෙම එකක් නැහැ කියනවා. දැන් සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙකුට හිතෙන්නේ නැද්ද? මං අසවල් බොරුව කිව්ව දැන් මාට්ටු වෙන්නයි යන්නේ. මට හරි සෞත්තුව මේක. තථාගතයන් වහන්සේට එහෙම රකින්න දෙයක් නැහැ කියන වචනේ සම්බන්ධයෙන්. මම තමයි කේලම කියලා අනිත් අයව කෙටෙව්වේ. අනිත් අය ભેද බින්න කළේ. දැන් ඒ අය දෙගොල්ලෝ එකට එකතු වෙලා මට දෙහි කපාවිද දන්නේ නැහැ. එහෙම ප්‍රශ්න නැද්ද? තියෙනවනේ. කට කියන එක හරි සියුම් දෙයක්. දරුණු දෙයක්. ආයුධයකින් කෙටුවොත් ඒක සුව කරගන්න පුළුවන්. නමුත් වචනයක් පිට වුණොත් ඇතම් කෙනෙක් ජීවිත කාලේ පුරාටම සුවපත් වෙන්නේ නැහැ.
වෛරය ඇති කරගෙන ಜಾති ಜಾතිත් පලි ගන්නවා කියලා කියනවා. වෙන්නේ නැද්ද? තුනක් තියෙනවා. ගියොත් ගියාමයි. ආපහු ගන්න බෑ. මොකද්ද කියලා දන්නවද? එකක් තමයි කාලය. ගියොත් ගියා. ගන්න පුළුවන්ද? පාසල් යන සමයේ තුල අධ්‍යාපනයේ මුල් තැන නොදී පිස්සු නැටුවොත් ඒ කාලය ආපහු ගන්න පුළුවන්ද? ආපහු පාසල් යන්න බෑ. පාසල් නිලැඳු බැඳගෙන පින්තූර ගන්න පුළුවන්. නමුත් පාසල් යන්න බෑ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මුවින් පිට වෙන වචනය. පිට වුණොත් පිට වුණාමයි. ගියොත් ගියාමයි ආපහු අදින්න බෑ. තේරෙනවද? තුන්වෙනි එක තමයි පණ. පණ ගියොත් ගියාමයි ආයි පණ ගන්න බෑ. ඔය තුන පිට වෙන්න කලින් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මොකක්ද ඒ කරුණු තුන? කාලය. බොරු දේවල් වලට කැප වෙන්න එපා. බොරු දේවල් පස්සේ දුවන්න එපා. කාලේ විනාශ කරගන්න එපා. පසුතැවෙන්න වෙනවා. අයියෝ ඒ කාලේ මම පිස්සු නැටුවා. අපරාධේ. කාලේ ගෙවුණා කියලා පසුතැවෙනවා පස්සේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි වචනේ අපරාධේ මට ඒක කියන්නේ නැතුව ඉන්න තිබ්බේ. මම මෝඩයා වගේ හදිස්සි වුණා. කියන්නේ නැද්ද? එහෙනම් කතා කරන්න කලින් කල්පනා කරන්න ඕනේ. අනිත් එක පණ. පණ ගියොත් ආයි හිතන්නවත් වෙලාවක් එන්නේ. හිතන්න ලැබෙන්නේ අපාය පන්නට පස්සේ. අපරාධි මනුස්ස ලෝකේ ඉන්න කාලේ මට පින් කරගන්න අතට සල්ලි ලැබිලා තියෙද්දි, හයිය හත්තිය ලැබිලා තියෙද්දි, නිරෝගීකම් ලැබිලා තියෙද්දි, පින් කරන පරිසරයක ඉපදිලා තියෙද්දි අනේ මට පින කරගන්න බැරි වුණානේ කියලා දුක් වෙන්න වෙනවා. එතකොට කොහෙද? එක්ක නිරයේ, එක්ක තිරිසන් සත්තු අතර, එක්ක පෙරේතයෝ අතර, එක්ක අසුරයෝ අතර. ඔහොමයි වෙන්නේ. තේරෙනවද? ඒක නිසා තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන් මේ බොරුව, මේ කේලම, මේ පරුස වචනය, මේ හිස් වචනය කියවිලා තිනවා. දැන් මම එහෙම එකක් කිව්වේ නෑ කියලා අනිත් අය ඉදිරිපත් වෙලා මං වෙනින් සාක්ෂි දෙයි. තථාගතයන් වහන්සේ සම්බන්ධයෙන් එහෙම එකක් ඕනේ නෑ කියනවා. වචනයෙන් තථාගතයන් වහන්සේ රකින්නට කිසි කෙනෙක් අවශ්‍ය වෙන්නේ නෑ කියනවා. ආරක්ෂා නොකළ යුතු දෙවන කාරණය. පළවෙනි එක මොකද්ද? ක්‍රියාව සම්බන්ධයෙන් කවුරුත් වග වෙන්න ඕනේ නෑ. දෙවෙනි එක වචන සම්බන්ධයෙන් කවුරුත් වග වෙන්න ඕනේ නෑ. දැන් බලන්න උන්වහන්සේ බුදු වුණේ තරුණයෙක් හැටියටනේ. අවුරුදු 35 දී. අවුරුදු 35 කියලා කියන්නේ සාමාන්‍ය ගිහි කෙනෙක්ගේ ජීවිතය ගමුකෝ. නේද? ඇතැම් විට විවාහ වෙච්ච අලුත්, ඇතැම් විට වෙඩින් එකට ලෑස්ති වෙනවා. නේද? ඇතැම් විට විවාහ වෙන්න සල්ලි එකතු කරනවා විවාහ උත්සවය ගන්න. ඇතැම් විට විවාහ වෙලා පුංචි බබාලා ඉන්නවා. උන්වහන්සේ වෙනකොට තුන් ලෝකාග්‍රයන් වහන්සේ බවට පත් වෙලා 35 දී. උන්වහන්සේ අවුරුදු 35 දී සම්බුදු බව ලබලා අවුරුදු 80 දී තමයි පිරිනිවන් පෑවේ. හරිද? ඒතර ඒ අතරතුර කාලය කොච්චරද? අවුරුදු 45ක්. ඒ අවුරුදු 45ක කාලේ පුරාවට උන්වහන්සේ එක බොරුවක් කියලා නැහැ. කේලම් කියලා ප්‍රශ්න හදලා නැහැ. කාටවත් නිନ୍ଦා පහස් කරලත් නැහැ. හිස් කතාවක් කියලා කාවත් හිනස්සලත් නැහැ. උන්වහන්සේ වචනයෙන් රකින්නට කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. දැන් මේ සම්බුදු වදනෙන් අපි මේ උපුටා ගන්නෙ. ඒතරි සම්බුදු වදනේදී භාග්‍යතුන් වහන්සේ තරුණේ කාලේදී මේක කියලා තියෙන. හැබැයි අවුරුදු 80 කිට්ටු වෙනකොට කියලා තියෙනවා. ඒ කාලේ මං තරුණ කමට කිව්වා තමයි. දැන් ඕක අදාළ නැහැ. කියවෙන්නේ නැද්ද එහෙම? කෙලෙස් සහිත අයට. මං කොල්ල කාලේ ඔය වගේ මෝඩ කතා කිව්වා තමයි. නමුත් මම මෝරනකොට මට තේරුණා මං ඒ කාලේ කියලා තියෙන්නේ මෝඩ කතා කියලායි. බුදු කෙනෙකුට වචනේ සම්බන්ධයෙන් එහෙම එකක් නැහැ. දැක්කද? අවුරුදු 35 දිත් මෝරපු ප්‍රඥාව. පිරිනිවන් පාන කොටත් මෝරපු ප්‍රඥාව අඩු වැඩි නැහැ. පරිපූර්ණයි. පිරිණු කලයක් වගේ. පිරිණු කලයේදී සෙලවෙන්නේ නැද්ද? සෙලවෙනවද නැද්ද? පිරිණු කලයේදී නොසෙලේ. කතාවෙත් ආන් ඒ වගේ. පරිපූර්ණයි. ගැඹුරු සයුර වගේ. ගැඹුරු සයුර හඬ නගන්නේ. ගාම්භීරයි. නිහඬයි. තථාගතයන් වහන්සේලාත් ඒ වගේ.
ගැඹුරු සයුර වගේ. හඬ නගන්නේ. සයුර හඬ නගන්නේ වෙරළට ලං වෙනකොටනේ. සයුරේ ගැඹුර අඩු වෙන්න මොකද වෙන්නේ? හඬ නගනවා. ජීවිතත් එහෙමයි. ඔබේ ජීවිතේ වුණත් එහෙමයි. ඔබේ ජීවිතේ ඔබ පරිණත වෙන්න ඔබ නිහඬ මිනිස්සෙක් වෙනවා. තැම්පත් මිනිස්සෙක් වෙනවා. ගුණවත් මිනිස්සෙක් වෙනවා. සාධාරණය අගේන මිනිස්සෙක් බවට පත් වෙනවා. සමාජයට සාධාරණය ලබා දෙන්න බැයි නම් ඔබ නිහඬව ඔව් වෙන දේ බලාගෙන මධ්‍යස්ථ සිතින් ඉන්නවා. විවේචනයකට නොගොස්. පුළුවන්ද? නුවණ තියෙන්න ඕනේ. මේ වියපත් මව්පියන්ගෙන් අපිට ගත යුතු ආදර්ශ අවවාද අනුශාසනා එමට තියෙනවා. මොකද ඒ ජීවිතේ විඳලා ගෙවලා අත්දැකීම් සමූහයක් එක්ක ඉන්නේ. දැන් භාගතුන් වහන්සේ අම්මා තාත්තා සම්බන්ධයෙන් කරන ප්‍රකාශය තමයි මහණෙනි මව්පියන් යම් නිවසක ඉන්නවා නම් ඒ ගෙදර මහා බ්‍රහ්මයෝ දෙන්න ඉන්නවා කියනවා. බරපතල ප්‍රකාශයක්. දැක්කද? අම්මා තාත්තා යම් නිවසක ඉන්නවා නම් ඒ ගෙදර මහා බ්‍රහ්මයෝ ඉන්න ගෙදරක් කියනවා. බලන්නකෝ. බුදු කෙනෙක් කරන ප්‍රකාශනේ. සායි අම්මා තාත්තගෙන් ගත යුතු ආදර්ශය අවවාදී අනුශාසනාව ලබා ගන්න. මරුණට පස්සේ ලොකු පාංශ කූලයක් දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අයගෙන් ආදර්ශ අවවාද අනුශාසනා ලබා ගත්තේ නැත්නම් ඒ වගේම තුන්වන කාරණය තමයි මහණෙනි තථාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ මනෝ සමාචාර වලින් යුක්තව තමයි ජීවිතේ ගත කරන්නේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ ක්‍රියාවෙන් වැරදි නොකොට වචනයෙන් වැරදි නොකොට හිතින් පව්කම් කර ඉන්නේ. දැන් ඇතැම් කෙනෙක් ඉන්නවා ක්‍රියාවෙන් පව්කම් වල නිරත වෙන්නේ. ඇයි ඒ? සෞත්තු වෙන්න බෑ කියලා. තත්වෙට හොඳ නෑ කියලා. වචනෙත් පරිස්සම් කරගෙන ඉන්නවා. නමුත් හිත ඇතුලේ අවුල් හටගන්නේ නැද්ද? හිතේ අවුල හට ගන්නවා. තේනවද? හිත නොයන තැනක් නැහැ. හිත හැම තැනම රස්තිය ආදී යනවා. හිත නොකරන වැරදක් නැහැ. හැම වරදකම පැටලිලා ඉන්නවා. හිතින් සිල්වත් වෙන්න අමාරුයි. භාග්‍යවතුන් වහන්සේ හිතින්ද සිල්වත්. කයෙන් සිල්වත්, වචනෙන් සිල්වත්, හිතිනුත් සිල්වත්. හිතට සීලයක් පනවලා නැහැ. මෙතන මේ හිතින් සිල්වත් කියලා කියන්නේ හිතින් වරදක් වෙලා නැහැ කියන එකයි. මොනවද හිතින් වෙන වැරදි? අන් අයගේ දේවල් ගැන ආසාව ඇති වෙනවා. අන් අය සම්බන්ධයෙන් ආසාව උපදිනවා. අනේ අසවල් කෙනා මගේ වෙනවා නම්, අසවල් දේ මට තියෙනවා නම්, අසවල් එක මට ලැබෙනවා නම්, අසවල් එක මට උරුම වෙනවා නම්, ඔන්න හිතේ ඇති වෙන ලෝභය. අපිට තව කෙනෙකුට ගිහිල්ලා ගහන්න බෑ. රිද්දන්න බෑ. බනින්නත් බෑ. නමුත් හිතින් පතපත ඉන්න හොඳක් වෙන්න එපා. හරියන්න එපා. පෙරදේවා, නැති වේවා, වැටේවා, වෙනසේවා. බුදු කෙනෙකුට එහෙම සිතිවිලි නෑ. හිතින්වත් නෑ. හිතින්වත් නෑ කියන්නේ හිත කොනකවත් නෑ. ඒ සාමාන්‍ය හිත කොනක හරි තියෙනව නේද අවුලක්. ලොකුවට අවුල නෑ. හිත කොනක හරි අකමැත්තක් තියෙන්න පුළුවන්. භාගතුන් වහන්සේට හිත කොනකවත් අකුසලයක් නැහැ. පුදුමෙනුත් පුදුමයි. කොහොමද මෙහෙම හිත හදන්නේ? ඒක තමයි ධර්මයේ අභිරහස. ඒක තමයි ධර්මයේ අසිරිය. අනිත් එක තමයි මිත්‍යා දෘෂ්ටිය. වැරදි දේවල් සත්‍යයි කියලා මවා ගැනීම බුදු කෙනෙකුට නැහැ. යථාර්ථයේ ප්‍රතිමූර්තිය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ පවසනවා මහණෙනි තථාගතයන් වහන්සේට පාරිශුද්ධ මනෝ සමාචාරය ඇත්තාහුය. මාගේ මේ මනෝ දුස්චරිතය අන්නේක නොදනීවායි. මනෝ දුස්චරිතයේ සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ ආරක්ෂා කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ කියනවා. තේනවද? අර ක්‍රියාව වගේම වචන වගේම උන්වහන්සේගේ සිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මට මේ පව්කම ඇති වුණානේ, මේ පව්සිතවිල්ල ඇති වුණානේ, මං හිතින් මේ විදිහට වරදේ බැඳුණානේ කියලා උන්වහන්සේව රකින්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ නෑ, අප වෙන්න ඕනේ නෑ කියලා උන්වහන්සේ තුන්වෙනි කාරණේ පවසනවා. හතරවන කාරණය මහණෙනි තථාගතයන් වහන්සේ පාරිශුද්ධ වූ ජීවිකා ඇත්තාහුය.
මාගේ මේ මිත්‍යා ජීවිකාව අන්‍යක නොදනීවායි. යම් මිත්‍යා ජීවිකාවක් තථාගතයෝ රකිත්නම් තථාගතයන්ගේ එබඳු මිත්‍යා ජීවිකාවක් නැත්තේය. ඒ කියන්නේ ජීවිකාව කියලා කියන්නේ දැන් බුදු කෙනෙක් නම් එහෙම නැත්නම් මේ අන්කිසි ශ්‍රමණේක් පැවිද්දෙක් නම් ඒ පැවිදි ජීවිතේ ගත කරන්නට අවශ්‍ය දේවල් තියෙනවනේ. මූලික යටිතල පහසුකම් 4ක් ඕනේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිළිකර. සිවුරු ඕනේ. මිනිස්සුන්ව බොරුවට පහදෝගෙන සිවුරු පූජා කරෝගෙන නැහැ. මම මේ වගේ ගුණ තියෙන කෙනෙක් මම වගේ කෙනෙකුට පූජා කළොත් එකෙන්ම සුගතිය. එහෙම කියන්න ඕනේ නැහැ. තේරෙනවද? අගේ මම වගේ සිල්වතෙකුට දානි දුන්නොත් එකෙන්ම දිව්‍ය ලෝකයේ සක්‍රය වෙන්නත් පුළුවන්. එහෙම කියන්න ඕනෙත් නැහැ. තේරෙනවද? නැස එහෙම කියලත් නැහැ. මම වගේ කෙනෙකුට විහාරයක් හදලා දුන්නොත්, කුටියක් හදලා දුන්නොත් ඒක සුපිරිම පින්කමක් එහෙම කියන්න ඕනෙත් නැහැ. මම වගේ කෙනෙකුට බෙහෙත් තේත් පිරිකර පූජා කරොත් ඒක තමයි සුපිරිම පින්කම වෙන්නේ. එහෙම කියන්න ඕනෙත් නැහැ. දැන් පැවිද්දෙකුට අවශ්‍ය මූලික කරුණු 4 ඕක. අනිත් හැම එකක්ම ওই කරුණු 4ට පස්සේ තමයි තියෙන්නේ. ඒවා ලැබුණත් නොලැබුණත් ගැටලුවක් නැහැ. අර කරුණු 4 ලැබෙනවනම් මහානකම කරගෙන යන්න පුළුවන්. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර. හරිද? එතකොට උන්වහන්සේ දේශනා කරනවා ජීවිකාව සම්බන්ධයෙන්. තමන්ගේ ශ්‍රමණ ජීවිතයේ පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ අපිව රවට්ටලා සිවුරක් පූජා කරව ගත්තා. කාටවත් කියන්න බෑ කියනවා. තේරෙනවද? දැන් උන්වහන්සේට ප්‍රජාපති ගෞතමිය කියන්නේ කවුද? පුංචි අම්මා. නේද? සුළුමෑණියන් කියලානේ කියන්නේ. සුළුමෑණියන් කියලා කියන්නේ අම්මගේ නංගි. පුංචි අම්මා කියන එකයි. ඒතර පුංචි අම්මා මහගෙන ආවා තමන්ම මේ නූල් හදලා තමන්ම සිවුරු වියලා මහලා පඳු පොවලා චීවරයක් කරගෙන ආවා. අනේ මගේ බුදු පුතා වෙනුවෙන්මයි මගේ බුදුහාමුදුරුව වෙනුවෙන්මයි කියලා. තථාගතයන් වහන්සේ ඇවිල්ලා පවසනවා ගෞතමිය ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සිවුර හැදී ඔබ වහන්සේ වෙනුවෙන්මයි. මේක අතිවිශේෂ එකක්. වහන්සේ වෙනුවෙන්ම මං කරපු එකක්. නූල් එකතු කරලා, නූල් හදලා, රෙදි වියලා, කැපසරුප් විදිහටයි මේ චීවරය කරගෙන ආවේ. ස්වාමිනී මම මේක ඔබ වහන්සේට පූජා කරනවා. පිළිගන්න සේක්වා. ගෞතමිය ඔබ ඕක සංඝයාට පුදන්න. ඔබ ඕක සංඝයාට පුදනකොට තථාගතයන් වහන්සේට පිදුවාත් වෙනවා. සංඝයාට පිදුවාත් වෙනවා. ඔබට අනික මහත්ඵලයි මහනිසංසයි. හිත ටිකක් රිදුනා. ස්වාමීනි ඉතින් ඔබ වහන්සේ වෙනුවෙන් මම මේක කළේ. තේරෙන්නේ. තුන්වෙනි වතාවෙත් කිව්වා ඔබ වහන්සේ වෙනුවෙන්මයි මම මේක කළේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ එතන හිටියා. ආනන්ද හාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේගේ අම්මා කලුරිය කළාට පස්සේ මායා අම්මා ඔබ වහන්සේ පොඩි කාලේ ඉඳලා කිරි දීලා හදාගත්තා. දැන් බලන්න අම්මා නැති වෙනකොට පුංචි අම්මට කිරි එරෙනවා. පුදුමයි. දැක්කද? ඇයි මහා මායා මෑණියන් දින 7යි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒ දරු ගැබේ දෙවෙනි දරුවෙකුට ඉඩක් නැහැ. ඉඩක් නැහැ කියන්නේ ඒක ධර්මතාවයක්. බුදු කෙනෙකුගේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නෙක් වදන්නේ නැහැ. ඒ බුදු පුතා වෙනුවෙන්මයි එතුමිය මේ ලෝකේ උපදින්නේ. ඒ බුදු පුතා වෙනුවෙන් මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ බුදු පුතා වෙනුවෙන්ම එතුමිය කැප වෙලා බුදු පුතා ඉපදිලා දින 7කින් සියලු බුදු මෑණිවරු කලුරිය කරලා දෙවියන් අතරට යනවා. ඒ බුදු කෙනෙක් උපද්දපු අම්මා කෙනෙක් අපායට යන්න විදියක් නැහැනේ. අනික දූෂිත මෑණියෝ කෙනෙකුට බුදු කෙනෙකුගේ අම්මා කෙනෙක් වෙන්නත් බැහැනේ. එතකොට ප්‍රජාපති පුංචි අම්මට බෝසත් පුතා වෙනුවෙන් කිරි එරෙනවා කියලා කියන්නේ. හරි අසිරියක් නේ. දැන් ඔන්න කිරි දීලා හදලා වඩලා නාවලා කවලා පොවලා ඇති දැඩි කළා. ස්වාමීනි මායා මෑණියන් කලුරිය කළාට පස්සේ ඔබ වහන්සේට මේ ප්‍රජාපති අම්මා කිරි දුන්නනේ ස්වාමීනි. අතපය හදලා වඩලා පෝෂණය කළානේ.
ස්වාමිනී මෙතුමිය ගැන අනුකම්පාවෙන් චීවරේ පිළිගන්නසේක්වා. දැන් ආනන්ද හාමුදුරුවෝ හිතුවේ මොකක් හරි තථාගතයන් සැයි මේක පිළිගන්නේ නැතේ. මෙච්චර මේ මෙතුමිය මේ ගෞරවයෙන් චීවරේ කරගෙන ඇවිල්ලා. ඒ වෙනකොට මේ ආනන්දයන් වහන්සේ සෝවාන් වෙලානේ හිටියේ. එතකොට භාගතුන් වහන්සේ දක්ඛිනා විභංගේ පෙන්නනවා. තේරෙනවද? පින් දැස් කිරීමේ තියෙන වටිනාකම් බෙද බෙදා පෙන්නනවා. එදා තමයි උන්වහන්සේ කියලා දුන්නේ සංඝයාට යමක් පිදුවොත් එතන බුදුරජාන් වහන්සේත් ඉන්නවා කියලා. එහෙනම් ඔබත් එහෙම කරන්න ඕනේ. උන්වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් උන්වහන්සේ එදා දවල් දානේ වැළඳුවා. තේනවද? චුන්ද කම්මාර පුත්තගේ දානේ තමයි උන්වහන්සේ වළඳපු අවසාන දානේ පිරිනිවන් පාන්නට කලින්. එතකොට උන්වහන්සේ දානේ වළඳ වුණාට පස්සේ චුන්ද කම්මාර පුත්ත කියලා කියන්නේ මේ රාජකුමාරයෙක් භාගතුන් වහන්සේට පිරිකරක් පූජා කරනවා. ඒ පිරිකරට සිවුරු දෙකක් අයත්. ඒ සිවුරු මහල තියෙන රන් නූලෙන් රත්තරන් නූලෙන් කරපු චීවර දෙකක්. හරි? එතකොට භාගතුන් වහන්සේ පවසනවා රාජකුමාරය චුන්ද එකකින් තථාගතයන් වහන්සේ පුදලා එකක් ආනන්දයන්ට දෙන්න. හරි පුදුමයි. අපි වටිනා එකක් ලැබුණොත් මොකද කරන්නේ? අපේ පෙට්ට ගමේ හංග ගන්නවා. කාටද දැක ගන්න ලැබේවා කියලා. පුදුමයි. උන්වහන්සේට සිවුරු හංගන්න දෙයක් නැහැ. රාජකුමාරයෙක් පැවිදි වුණේ. කැලෑවේ දුක් විඳා රාජකුමාරයෙක්. කණ්ඩ නැතුව හිටියා. ඒ කියන්නේ මේ ආහාර නැතුව නෙමෙයි. ආහාර ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ මේම උදරය පිරිමදිනකොට කොඳුනාරට යහුණා කියනවා. මේ දුක වෙනින් කෙනෙකුට විඳින්න බෑ පින්නතුනි. මැරලා වැටෙනවා. වේල් 3-4 නොලැබෙනකොට කලන්ත දාලා මැරුණා. නේද? බඩගින්න මලා කියලා කියයි හාමතේ හැදිලා. බුදු කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. බෝධිසත්වයෙකුට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේට ඒක නිසා චීවරවල අඩුපාඩුවක් තිබ්බේ නැහැ. සිවුරු හේතු කරගෙන උන්වහන්සේ නොමනා ක්‍රමවලින් Tamanට සිවුරු ලබා ගන්නට කල්පනා කළේ නැහැ. හරිම අසිරියක්. ඊළඟ කාරණේ තමයි උන්වහන්සේට දානි සම්බන්ධයෙන්. තේනවද? ආහාර පාන වල අඩුවක් තිබ්බේ නැහැ. හැබැයි උන්වහන්සේ ආහාර පාන වලට ඇලුම් කළෙත් නැහැ. ආස කළෙත් නැහැ. දවසක් මහා සංඝ පිරිස සමග උන්වහන්සේ එක්තරා ගම්මානයකට පිණ්ඩපාතේ වඩිනවා. ඒ ගම්මානේ බමුණු ගම්මානයක්. බමුණු බුදුරජාණන් වහන්සේට හරියට මේ වෛර කළා. ඇයි ඒ? බමුණෝ ಭಾರತೀಯ සමාජයේ මිනිසුන්ව රවට්ටගෙන ජීවත් වෙච්ච පිරිසක්. බොරු ಗುಣ කිය කවි හදා නම් හදා දායකයන්ගේ ಗುಣ කියනවා. කවුද? බමුණෝ. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ කියනකොට අර බමුණන්ගේ ප්‍රශස්ති ගී අහපු මිනිස්සු ප්‍රඥාව උපද්ද ගත්තා. මුන්දල කරන්නේ වංචාවක් කියලා අහු වුණා. බමුණන්ට තියෙන සත්කාර සම්මාන නැති වුණා. ඇයි මිනිස්සු ඇත්ත අවබෝධ කරගත්තට පස්සේ කියන්නේ අන්ධකාරයේ හිටපු අය ආලෝකය ලැබුවට පස්සේ යලි අඳුරට ඇලුම් කරනවද? ආන් ඒ වගේ එකක්. ඊට පස්සේ යථාර්ථය හොයන්නේ ආලෝකයේ තුලනේ, අන්ධකාරය තුල නෙමෙයි. ආන් ඒ වගේ එකක් වුණා. දැන් භාගතුන් වහන්සේ ඇතුළු සංඝ පිරිස ගමට පිණ්ඩපාත එනවා කියලා මුළු ගමේම තියෙන ලින් පැන් පකුණු ඔක්කොම වහලා දැම්මා. දානි හැන්දක් දෙන්න එපා කිව්වා. වතුර උගුරක් දෙන්න එපා කිව්වා. දැන් සාමාන්‍යයෙන් අපේ සමාජෙත් කියනනේ නේද වතුර උගුරක් දෙන්න වටින්නේ නැහැ කියලා. ආන් ඒ වගේ එකක් වුණා. එතකොට ඒ බමුණන්ට මාර්යා ආවේශ වුණා. තේනවද? දැන් බලන්න මිත්‍යා දෘෂ්ටියට මාර්යා ආරෝපණය වෙන හැටි. දැන් මාර්යයි බමුණෝයි ඔක්කොම එකතු වෙලා කලවමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානේ අහිමි කළා. අනේ භාගතුන් වහන්සේලු සංඝ පිරිස හිස් පාත්‍ර ඇතුව බත් ඇටයක් නැහැ. එක්කෙනෙකුට ලැබුණේ නැහැ. වතුර උගුරක් නැහැ. හිස් පාත්‍ර ඇතුව ආපසු ආරාමේ බලා වඩිනකොට මාර්යා පෙනීඳලා කියනවා ශ්‍රමණය හිස් පාත්‍රේනේ අද සුම්බත්නේ දානේ නැති වුණානේ ඕනනම් ආපහු යන්න මං පහදලා දෙන්නම් කිව්වා අප හැදිච්ච අයව. ඒතර භාගතුන් වහන්සේ දැනගත්ත මේ මාර්යාට කියනවා පාපී මාර්ය ඔබේ දාණය මට අවශ්‍ය නැහැ. ඔබේ දාණය මට නොලැබුණාට මට කුසගින්නකුත් නැහැ. ආබස්සර දිව්‍ය ලෝකේ දෙවිවරු
සතුට අනුභව කරලා ඉන්නවා වගේ මටත් පුළුවන් කිව්වා සමාධි සැපයෙන් සතුටෙන් ඉන්න ආහාර නොමැතිව. දැක්කද? එදා උන්වහන්සේ निराහාරව හිටියා. කොච්චර කැපකිරීමක් එතකොට උන්වහන්සේ කරලා තියෙනවද අපි වෙනුවෙන්? නැත්නම් මාර්යා ආරාධනා කරපු ගමම බුදු වෙච්ච ගමම උන්වහන්සේට පිරිනමන පාන්න තිබ්බනේ. උන්වහන්සේගේ සම්බුද්ධ ජීවිතේ කොච්චර නිന്ദා අපහාස ලැබුණාද? මේ මල් පූජාවන් පහන් පූජාවන් ලැබුණා විතරක් නෙමෙයි. නිന്ദා අපහාස ගැරහිලි විවිධ චෝදනා එමට ආවා. ඒවා විඳ දරාගත් තාදී ගුණයෙන් යුක්ත මුනීන්ද්‍රයන් වහන්සේ අමා මහ නිවන බලා වැඩියනේ පිරිනිවන කරා ගියානේ. අපිට මේ ධර්ම දායාද ඉතුරු කළානේ. ඒ නිසා දානයේ සම්බන්ධයෙන් උන්වහන්සේට කිලුටක් නැහැ. ඒ වගේම උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබෙන්නේ ලස්සන පන්සල් හදා ගන්න ඕනේ කියලා. දැන් පළමු ආරාම පූජාව තමයි රජගහනුවර වේළුවනාරාමයේ. බිම්බිසාර රජුරවන්ට හිතෙනවා තථාගතයන් වහන්සේ මාගේ විජිතේට පළමු වරට වැඩම කළා. උන්වහන්සේට දුර යන්න දෙන්න බෑ. හැබැයි උන්වහන්සේ නගරයට කැමතිත් නැහැ. ගෝසාවට කැමතිත් නැහැ. නිසා උන්වහන්සේට දුරත් නැති ළඟත් නැති තැනක් තියෙනවා නම් ඊට සුදුසුම තැන තමයි මේ වේළුවන උයන. වේළුවන උයන වේළුවනාරාමයේ හැටියට පූජා කළා. හැබැයි උන්වහන්සේට ආසාවක් නැහැ. කෝ ඔප්පු තියනවද කියලා හිව්වේ නැහැ. කෝ දැන් මගෙන් පස්සේ සාරිපුත්තර මේක අයි තියනවද? ආනන්දයන් වහන්සේ ඉන්නවද දැන් මේක අරගෙන යන්න? එහෙම එකක් නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. දැන් උන්වහන්සේට සුදු හඳුන් කුටියක් හදලා දුන්නානේ කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. නමුත් උන්වහන්සේ සුදු හඳුන් කුටියේ හිටියා. ආසාවක් නැහැ. උන්වහන්සේ කුටියෙන් වැහැලා වැහැරට වඩිනකොට ආපස්සට හැරලා බලන්නේවත් නැහැ. බලන්න අපි නිවසකින් එළියට බහැලා යනකොට දොරවල්ම කීයක් වහන්න තියෙනවද? නේද? ගේට්ටුව වහලා බල්ලා බැඳලා සිකියුරිටි එකට කියලා එතන විතර CCTV එකකුත් හයි කර ගන්නවා. එහෙම වැරදි කියලා කියනව නෙමෙයි. කාමභෝගී ගිහියෝ එහෙම තමයි. උන්වහන්සේ ඒ තරම් නිදහස් ජීවිතයක් ගත කළේ. රාජකුමාරයෙක්. රජ කුලයේ කෙනෙක්. මාලිගා 3ක් තිබ්බ කුමාරයෙක්. හිතා ගන්න බෑ. උන්වහන්සේට මේ බෙහෙත් හේත් ගිලම්පස සම්බන්ධයෙන් ආසාවක් තිබ්බේ නෑ. උන්වහන්සේ පවසනවා ජීවිකාව සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ අප වෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ කියලා. උන්වහන්සේ අසවල් දායකයව මෙහෙම රවට්ට ගත්තනේ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ කියනවා. ඒ වගේ අනිත් කරුණු තුන කියනවා. තථාගතයන් දොස් නොලබන කරුණු තුනක් තියෙනවා කියනවා. ඒ තමයි කියනවා තථාගතයන් වහන්සේ නිවන් දකින්න පුළුවන් ධර්මයක් දේශනා කරලා තියෙනවා. හැබැයි කෙනෙකුට කියන්න බෑ කියන ওই මාර්ගය ගමන් කළා නිවන් දකින්න බෑ කියලා. ඒක නිසා උන්වහන්සේට දෝෂයක් නැහැ කියන නිවන් මඟ සම්බන්ධයෙන්. එහෙනම් නිවන් මඟ අනුගමනය කළොත් අදට පවා මාර්ගඵල නිවනටපත් වෙන්න පුළුවන් කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒක දොස් නොලබන පළවෙනි කාරණය. දොස් නොලබන දෙවන කාරණය තමයි තථාගතයන් වහන්සේ කෙලෙස් දුරු කිරීම පිණිස ආශ්‍රවයන් සේවීම පිණිස නිවන් මඟ දේශනා කරද්දී ශ්‍රාවකයන් වහන්සේලා ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවේ යෙදෙනවා. උන්වහන්සේලා නිර්වාණගාමී ප්‍රතිපදාවේ යෙදෙනකොට කෙනෙකුට කියන්න බෑ කියන ඔබ වහන්සේගේ නිවන් මඟම මෙච්චර කල් ගමන් කළා. කෝ ඔය කියන නිවන ලැබුණේ නෑනේ. මාර්ගයේ වැඩුවොත් නිවන ලැබෙනවා මයි වඩන් නැති එකක් තියෙන්නේ. නිවන නැති එකක් නෙමෙයි. මාර්ගයේ වඩන් නැතුව එක එක දේවල් වලට අහු වෙලා ඉන්නවා. එතකොට නිවන කියන එක යට යනවා. තථාගතයන් වහන්සේට දෝෂයක් නැහැ කියනවා. දොස් කියන්න බෑ කියනවා. ඔබ වහන්සේගේ නිවන් මාර්ගයේ ගමන් කළ නිවන ලැබුන්නේ නැහැ කියලා. තුන්වන කාරණය. මහණෙනි නොඑක් සිය ගණන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් සේවීමෙන් අනාශ්‍ර වූ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙලවදීම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරති. එහිලා ශ්‍රමණයෙක් වේවා බමුණෙක් වේවා දෙවියෙක් වේවා මාරයෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිතව මට චෝදනා කරන්නේ නම් මෙසේත් නොඑක් සිය ගණන් ශ්‍රාවකයෝ ඔබගේ ශ්‍රාවකයෝ කෙලෙස් දුරු කරලා විමුක්තියට පැමිණ වාසය කරනවා කියලා තිබ්බට එහෙම වාසය කිරීමක් නැහැ. බොරුවක්. රහතන් වහන්සේලා බිහි වෙලා නැහැ. මාර්ගඵලලාභින් බිහි වෙලා නැහැ කියලා මේ ලෝකෙ කිසිම කෙනෙකුට හේතු සහිතව කරුණු සහිතව තථාගතයන් වහන්සේට අභියෝග කරන්න චෝදනා කරන්නට
පුළුවන් කමක් නැහැ කියලා කියනවා. මහණෙනි මෙන්න මේ කරුණු තුනෙන් තථාගතයන් වහන්සේ දොස් නොලබති. එහෙනම් කරුණු කීයක් ඉගෙන ගත්තද? කරුණු 7ක් ඉගෙන ගත්තා. ඒක නිසා තථාගතයන් වහන්සේව සතර කරුණකින් ආරක්ෂා කරන්න ඕනේ. උන්වහන්සේ කරුණු 3කින් දොස් ලබන්නෙත් නෑ කියන කාරණේ. දේශනාවේ නම මොකද්ද? අරක්කෙය සූත්‍රය. ඉතින් මේ දෙසුම ශ්‍රවණය කොට රැස් කරපු හැම පිනක්ම ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්ව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා. පුණ්‍යානුමෝදනාව. නාවල කුස්වත්ත ලිපිනේ පදිංචි මල්ලිකා නානයක්කාර මහත්මිය සිය දියණියන් දෙදෙනා වන තුෂාරා සහ ලංකාද බෑණනුවන් සහ මුණුබුරු මිනිබිරියන් සමගින් මෙම උතුම් ධර්ම දානමේ පින්කමට තම සැදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබනවා. ඉතින් මල්ලිකා නානයක්කාර මව්තුමියට දියණියන් දෙදෙනාට ඒ වගේම බෑණනුවන්ට මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අද දිනට 81 වන උපන්දිනයේ යෙදී ඇති සිරිසේන පියාණන්ටත් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර එම මෑණියන් පියාණන් විවාහ දිවියට පත්ව 51 වෙනි විවාහ සංවත්සරය යෙදී තිබෙනවා. ඉතින් එම දෙපළට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන අතර එතුමාට එතුමියට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට මෙම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වෙත්වා. මෙම පින්කමට සහභාගී වන සියලුම පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා. ධර්මදේශක ස්වාමින් වහන්සේටත් ධර්ම කටයුතු ඉතා හොඳින් කරගෙන යාමට සියලු ශක්තිය වාසනාව ලැබේවා. එමෙන්ම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන අතර දෙපාර්ශ්වයේම නමින් මියගිය දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාතීන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන අතර විශේෂ වශයෙන්ම ඔබගේ පවුලට ඊ타ත්ම හිතවත්ව කටයුතු කරමින් සිට හදිසි අභාවයට පත්වෙච්ච අතුල දසනායක තරුණ මහත්මයාට එතුමාගේ භව ගමන සුවපත් කර ගන්නටත් සංසාර දුකින් අත් මිදෙන්නටත් අතුල දසනායක මහත්මයාට මේ සියලු පින් හේතු වාසනා වේවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. පොදුවේ ඔබ අප හැම නමින් අභාවයට පත් සියලු ඥාතිවරුන්ටත් රටදෑ සමය වෙනුවෙන් දිවි පිදූ පැවිදි උතුමන්ට රණවිරුවන්ට එමෙන්ම බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පින් නිවන් පිණිස පාරමී වෙත්වා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකේ පුරා ජීවිතවලින් සමුගත් ලක්ෂ සංඛ්‍යාත සෑම සිළු දෙනාටද මේ සියලු පින් සංසාර දුකින් අත් මිදීමටම හේතු වේවා. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයන් දායක සුපින්වත් ඔබ හැම දෙනාටමත් අපගේ උතුම් ගුරුදේවයන් වහන්සේලා මහෝපාද්‍යයන් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයටත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සෑම සිළු දෙනාටමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය නීතු සියලුම මහත්ම මහත්මීන්ටත් අප හැම දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසින් සෑම සිළු දෙනාටමත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් පිණිස හේතු වේවා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.